In the last 51 years that I've been a believer, I have discovered that a lot of things that many preachers preach are not according to scripture. මම ඇදලිවන්තයෙක් ඇටට දැනට වසර 51ක් වෙනවා. මේ කාලෙදි මට සොයා ගන්න පුළුවන් වුණා බොහෝ දේශකයන් දේශනා කරන දේවල් ශුද්ධව බයිබලයට එකඟ නොවන බව. And so many believers believe it because they don't know the scripture. ශුද්ධ ලියවිලි වල ලියලා තියෙන දේවල් හරියට දන්නේ නැති නිසා බොහෝ ඇදලිවන්තයන් අද ඒවා විශ්වාස කරනවා. I can give you so many examples. මට ඔබට බොහෝ උදාහරණ දෙන්න පුළුවන්. Do you want? නමුත් මම ඔබට එක උදාහරණයක් දෙන්නම්. How many of you know that in the New Testament there is not a single command to believers to pay their tithe? ඔබගෙන් කී දෙනෙක් දන්නවද අලුත් කිවිසම තුල ඇදලිවන්තයන් දසෙන් කොටස් දෙන්න ඕනේ කියලා එකම අනකිරීමක්වත් නැති බව. The new covenant was established on the day of Pentecost. අලුත් කිවිසම පෙන්තකොස්තේ දවසේ ස්ථාපිත වුණා. The only time Jesus spoke about the tithe was in Matthew 23 when he was talking about the Pharisees and told them what to do. යේසුස් වහන්සේ දසෙන් කොටස ගැන කතා කරපු එකම තැන සඳහන් වෙලා තියෙන්නේ මතෙව් 23 වෙනි පරිච්ඡේදයේ. උන්වහන්සේ පරිසුවරුන්ට කුමක් කළ යුතුද කියලා කතා කරපු අවස්ථාවේ We are not Pharisees, we are not under the Old Testament. අපි පරිසුවරුනුත් නොවේ, පරණ කිවිසම යටතේද නොවේ. But after the day of Pentecost, නමුත් පෙන්තකොස්තේ දවසට පසුව there is not a single commandment in the New Testament to pay the tithe. දසෙන් කොටස් ගෙවන්න ඕන කියලා අලුත් කිවිසුමේ කිසිදු ආඥාවක් ලියලා නැහැ. The New Testament says we must give cheerfully. අලුත් කිවිසුමේ පවසන්නේ කුමක්ද? අපිට දෙන්න පුළුවන්. දෙනවා නම් අපි සතුටු සිතින් දෙන්න If you ඕන. can give cheerfully only 1%, ඔබට සතුටු සිතෙන් දෙන්න පුළුවන් වෙන්නේ 100%ක් වෙන්න පුළුවන්. that's all that God wants. එය තමයි දෙවියන් වහන්සේට අවශ්‍ය And වෙන්නේ. if you can give cheerfully only 0, God doesn't want ඔබට anything. සතුටු සිතින් දිය හැකි 100%ක් නම් උන්වහන්සේට ඔබගෙන් කිසි දෙයක් ඕනේ නැහැ. Now, even though that is true, ඒවා සත්‍ය වුවත් how is it that 99% of pastors are preaching the tithe? කොහොමද එමනම් 99%ක දේව දාසයන් අද දසෙන් කොටස් ගැන කතා කරන්නේ? Because they know that these lakhs of believers don't read the Bible. මක්නිසාද ඒ අය දන්නවා ලක්ෂ ගණන් ඇදහිලිවන්තයෝ අද බයිබලය හරියට කියවන්නේ නැති බව. They can deceive them. එවිට ඒ අයට පුළුවන් ඔවුන්ව And they රවට්ටන්න. can take their money and fill their pocket. එවිට ඒගොල්ලන්ට පුළුවන් මුදල් අරගෙන ඒගොල්ලන්ගේ සාක්කුව පුරව ගන්න. Okay, let me tell you another thing related to money. හොඳයි. මුදල් වලට අදාළ තවත් කරුණක් මම ඔබට කියන්නම්. Can you show me one place in the Bible where Jesus took a collection before he preached the sermon? ඔබට බයිබලයේ එක තැනක් පෙන්වන්න පුළුවන්ද යේසුස් වහන්සේ තමා දේශනා කිරීමට පෙර මුදල් එකතු කිරීමක් ගැන? Or took a collection before he conducted a healing meeting? ඒමත් නැත්නම් සුව කිරීමේ මෙහෙයක් පටන් ගන්නට කලින් මුදල් එකතු කරපු බව? Or after a healing meeting? එහෙම නැත්නම් සුව කිරීමේ මෙහෙය අවසන් වුණායින් පසුව? Or එහෙමත් නැත්නම් can you show me one apostle who took a collection before or after a preaching meeting or healing meeting? එහෙමත් නැත්නම් එක අපොස්තලවරයෙක් සුවමයක් පටන් ගන්නට කලින් එහෙම නැත්නම් රැස්වීමක් පටන් ගන්නට කලින් අවසාන වෙලා එකතු කරපු බව? Never. කවදාවත් නැහැ. Then how is it today in every Christian meeting there is a collection? එසේනම් ඇයි අද තියෙන හැම ක්‍රිස්තියානි රැස්වීමකදීම මුදල් එකතු කරන්නේ? Doesn't matter whether they are believers, unbelievers, anything. ඔවුන්ට මුදල් දෙන අය ඇදහිලිවන්තයන්ද නොඇදහිලිවන්තයන්ද කිසිම ගැටලුවක් නැහැ. There are people who go around with receipt books to collect money for Christian work. අද බොහෝ අය ක්‍රිස්තියානි සේවය සඳහා කියමින් රිසිට් පොතක් අරගෙන මුදල් එකතු කරමින් රට වටේම යනවා. Did Jesus tell his disciples go with receipt books and collect money from රිසිට් people? පොතක් අරගෙන මුදල් එකතු කරන්න යන්න කියලා යේසුස් වහන්සේ තමාගේ ගෝලයන්ට කවදාරි කියලා තියෙනවා. Where did all this come from? කොහෙන්ද මේ සියල්ල ඇවිත් තියෙන්නේ? The traditions of men, ඒවා මිනිසුන්ගේ සම්ප්‍රදායන්. not in the word of දෙවියන් God. වහන්සේගේ වචනය තුලින් නෙමෙයි. Let me show you a verse in the 3rd epistle of John යෝහන්ගේ 3 වෙනි ලිපියෙන් මම ඔබට පදයක් පෙන්වන්නම්. and verse 7. 7 වෙනි පදය. In the 3rd epistle of John, verse 7, යෝහන්ගේ 3 වෙනි ලිපිය 7 වෙනි පදය it says, these servants of God went out for the sake of the name of Jesus, but receiving nothing, accepting nothing from the non-Christian. කෙසේ දෙයත් ඔවුන් අන්‍ය ජාතීන්ගෙන් කිසිත් නොගෙන උන්වහන්සේගේ නාමය නිසා පිටත්ව ගිය බැවින්ය. You know, that is how the early apostles served ඔබ God. දන්නවද ආදි අපෝස්තලවරුන් මේ ආකාරයටයි සේවය කරේ?
take one paisa from a non-Christian. ඒගොල්ලෝ ක්‍රිස්තියානි නොවන අයගෙන් එක රුපියලක්වත් ගත්තේ නැහැ. And I tell you, 90% of nominal Christians are not born again. මං ඔබට කියනවා 90%ක නාමික ක්‍රිස්තියානි අය නැවත උත්පාදනය වූ අය නෙමෙයි. Not only here, anywhere. මෙතන විතරක් නෙමෙයි හැම තැනම ඒමයි. You cannot take one paisa from them for God's word. ඔබට ඒ අයගෙන් දෙවියන් වහන්සේගේ සේවය උදෙසා එක රුපියලක්වත් ගන්න බෑ. You know, sometimes some of these nominal Christians have sent money by money order to our ඔබ church. දන්නවද සමහර නාමික ක්‍රිස්තියානි අය මුදල් අනුපත් මාර්ගෙන් අපිට මුදල් ලැබෙනවා. When I happen to know that they are not born ඔවුන් again, නැවත උත්පාදනය නොවුන් අය බව මම දැනගත් විට I say thank you very much, but we are sorry we cannot accept this from those who are not born again, and we return it. මම මේ මුදල් නැවත ඒගොල්ලන්ට බාර දීලා මම කියන ඔබට බොහොම ස්තුතියි නැවත උත්පාදනය නොවු අයගෙන් මුදල් අපිට බාර ගන්න බෑ කියලා. God wants your heart first and money. දෙවියන් වහන්සේට පළමුව ඔබගේ හදවතයි අවශ්‍ය වෙන්නේ ඔබගේ I මුදල් නෙවෙයි. remember one Pentecostal church I preached in. මට මතකයි මම දේශනා කර එක පෙන්තකොස්ත The සභාව. pastor loved me very much. ඒ දේවගතිවරයා මට ගොඩාක් ආදරය කළා. He told me after the meeting, රැස්වීම අවසන් වුණයින් පසු මට he කිව්වා said, Brother Zach, I agree with everything you say, බ්‍රදර් සැක් ඔබ පවසපු හැම දෙයක් සමගම මම එකඟයි. except one thing. හෙක් දෙයක් හැර Why do you preach so much against tithing? ඇයි ඔබ දසෙන් කොටස් දීමට එරෙහිව ඔච්චර කතා කරන්නේ? As it is, these people give so little. මේ අය දැනටත් ගොඩක් අඩුවෙන් තමයි දෙන්නේ. After hearing you, they'll give nothing. ඔබට ඇහුම්කන් දුන්නායින් පසු එය කිසි දෙයක් දෙන එකක් I said, නෑ. I have preached the same message in my church for 30 years. මම ඌට කිව්වා මගේ සභාවේ මම මෙම පණිවිඩයම අවුරුදු 30ක් තිස්සේ දේශනා කරලා තියෙනවා. 35 years, we have never taken an offering in our church. දැනට අවුරුදු 35ක් වෙනවා කවදාවත් අපේ සභාවේ පඬුරු එකතු And කරලා not නැහැ. only in Bangalore, බෙන්ගලූරු වල විතරක් Chennai, නෙවෙයි චෙන්නයි වල many other churches in Tamil Nadu. තමිල්නාඩුවේ තියෙන අනිත් සභාවල් වල Never taken a collection once. A meeting for 35 අද years. අවුරුදු 35ක් වෙනවා කිසිම රැස්වීමක අපි මුදල් එකතු කරලා නැහැ. All 40, 50 churches. සභාව 40කදී 50කදී විතර. But නමුත් we conduct about 20 conferences a year. අපි අවුරුද්දකට කොන්ෆරන්ස් 20ක් විතර No පවත්වනවා. collection in the conference also. කිසිම මුදලක් කොන්ෆරන්ස් වල එකතු කරන්නේ We නැහැ. never sent a report of our work or photograph anywhere for 35 years. දැනට අවුරුදු 35ක් වෙනවා අපේ සේවය ගැන කිසිම වාර්තාවක් හෝ ඡායාරූපයක් කොහෙවත් අපි යවලා නැහැ. Most of these so-called prayer letters are only begging letters for money. යාඥා ඉල්ලීමයි කියලා යවන ලිපි අද ගොඩාක් වෙලාවට සිංගමන් යදින ලිපි බවට වෙනස් වෙලා තියෙනවා. Disgrace to Jesus Christ. ඒක යේසුස් වහන්සේට අගෞරවයක්. Jesus had a need, he would tell his Father in heaven. උන්වහන්සේට අවශ්‍යතාවයක් තියෙනවා නම් ස්වර්ගයේ සිටින තමාගේ පියාණන් වහන්සේට This is කියනවා. where Christianity has gone astray. ක්‍රිස්තියානිත්වය නොමග ගින් තියෙන ස්ථාන මෙන්න මේවා. Jesus said there are only two gods, the true God and money. නිසාද යේසුස් වහන්සේ පැවසුවා දෙවිවරු දෙන්නෙක් ඉන්නවා කියලා. සැබෑ දෙවියන් වහන්සේ සහ මුදල්. Cannot serve both. ඔබට බෑ දෙන්නටම සේවය කරන්න. Stop serving this Baal and start serving the true God. ඔබ මේ බාල්ට සේවය කිරීම නවතා සැබෑ දෙවියන් වහන්සේට සේවය කරන්න. In Old Testament, Elijah said, Jehovah or Baal? කිවිසුමේදී එලියා ඇහුවා ඔබ සේවය කරන්න යන්නේ බාල්ටද නැත්නම් දෙවියන් වහන්සේටද Baal's කියලා. name today is Mammon. අද බාල් කියන නමට සමාන කරලා තියෙන ලෝකයේ තියෙන වස්තුව. That is Baal's name today. ඒ තමයි අද දවසේ බාල්ගේ නම. Today's Elijahs will say, you either serve Christ or Mammon, you can't serve both. අද ඉන්නේ එලියාලා කියයි ඔබ යේසුස් වහන්සේට හෝ වස්තුවට සේවය කරන්න ඔබට බෑ දෙන්නටම සේවය කරන්න. I tell you, in my lifetime, I have found very few preachers and pastors who serve only Christ and are not interested in money at all. මගේ ජීවිත කාලයේදී මා දන්නා මුදල් වලට නොව දෙවියන් වහන්සේට ප්‍රේම කරන දේවගතිවරයන් ඉන්නේ ඊට කුඩා පිරිසයි. Never talk about money. මුදල් ගැන කතා කරන්න එපා. Look at Jesus, Paul. Never once did they say, please support me, I'm doing a good work යේසුස් for වහන්සේ God. දිහා පවුල් දිහා බලන්න එක් වරක්වත් ඔවුන් කියා තිබෙනවද මම දෙවියන් වහන්සේ වෙනුවෙන් හොඳ සේවයක් කරන නිසා මගේ සේවයට උදව් කරන්න කියලා? Here is a report of all the work I'm doing, please support it. මෙන්න මම කරන සියලු වැඩ ගැන වාර්තාවක් මෙතන තියෙනවා මට උදව් කරන්න කියලා. Where do you see that in the New Testament? අලුත් ගිවිසුමේ එසේ දකින්නේ කොහෙද? Nowhere. කොහෙවත් ඒවා දකින්නේ නැහැ. How do people do it today? එමනම් අද දවසේ ඒ මිනිසුන් කොහොමද කරන්නේ? Traditions of men ඒවා මිනිසුන්ගේ සම්ප්‍රදාය. make people religious. ආගමික බවට පත් කරන මිනිසුන්ගේ You know what it සම්ප්‍රදාය. means to be a disciple of Jesus? වාසේ ගෝලයක් කියන එකේ අර්ථය දන්නවද? You learn from Jesus' example and say, Lord, I will do it ඒ exactly like අර්ථය you. ඔබ යේසුස් වහන්සේගේ උදාහරණ වලින් ඉගෙනගෙන ඔබ කියනවා ඔබ වහන්සේ කරපු ආකාරයටම මම කරනවා. But you say, brother, that is a very difficult නමුත් ඔබ way. කියන්න පුළුවන් බ්‍රදර් ඒක ඊට අමාරු That මාර්ගයක්. is a very narrow gate, ඒක නම් ඊට පටු දොරටුවක්. narrow way. ඊට පටු මාර්ගයක්. You get many people that way. බොහෝ අය මේ පටු මාර්ගෙන් එන්න කැමති නැහැ. Jesus said that. Very few will find it. ඊට ස්වල්ප දෙනෙක් තමයි ඒ සොයාගන්නට යන්නේ කියලා යේසුස් වහන්සේ පැවසුවා.